සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඊටාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීම සඳහා ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුල මෙතෙක් සිදු කරගත් සියලුම කුසල කර්මයන්ගේ ආනිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කරේ තමන්ගේ සිත රැක ගැනීම සැපය ලැබීම සඳහා කොයිතරම් හේතු වෙනවද කියන කාරණාව මුල් කරගෙන ධම්මපද පාළියේ චිත්ත වර්ගයේ සඳහන් වෙන භාග්‍යතුන් වහන්සේගේ දේශනා උතුම් දේශනාවක් මාතෘකාව කරගෙන මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න. සුදුද්දසං සුනිපුනං යත්ත කාම නිපාතිනං චිත්තං රක්කේත මේදාවී චිත්තං ගුත්තං සුඛාවහං. මේ ගාථා රතනයේ සරල තේරුම නුවණැත්තා නොදැක්ක හැකි වූ ඊතා සියුම් වූ සිත මනාව රැක ගනී. ඒ සිත රැක ගැනීම සැපය ලැබීම සඳහා මනා වූ හේතුවයි. පින්නතුනි, මේ ගාථා රතනය දේශනා කරන්න මූලික වෙච්ච නිදහනයක් තියෙනවා. ඒ හේතුව නිදහනේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්න කාලේ එක සිටු කුමාරයෙක් බොහෝම යස ඉසුරින් හැදිලා වැඩිලා පෝෂණය වුණා. මනාව හැදිලා වැඩිලා පෝෂණය වෙච්ච ඔහු තුනුරුවන් කෙරෙහි බොහෝම ගෞරවයෙන් තමයි කටයුතු කළේ. තමන්ගේ සිටු මැතුරට වැඩලා ඒ අයට අවවාද අනුශාසනා කරපු මේ සිටු පවුලට ඊටාම කුළුපග වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ හරිම සිල්වත්, උන්වහන්සේ හරිම ගුණවත්, ශාසනික ප්‍රතිපදාවට උන්වහන්සේ බොහෝම ලැබී තමන්ගේ මුළු ජීවිතය බුද්ධ රතනයටත් ධර්ම රතනයටත් කැප කරලා බුද්ධ රතනයටත් ධර්ම රතනයටත් අනුව මුළු ජීවිතේම ගෙවන්න ප්‍රතිඥා දීලා ඒ ප්‍රතිඥාව මුදුන්පත් කිරීම වෙනුවෙන් දිවාරය වෙහෙසිච්ච ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේ නමක්. නිරන්තරයෙන් මේ භික්ෂුන් වහන්සේ තමන්ගේ නිවසට වඩිනවා. නිවසේ අයට අවවාද අනුශාසනා ලැබෙනවා. ඒ අවවාද අනුශාසනා වලට ඒ අය ගරු කරනවා. මේ නිවසේ හැදෙන වැඩෙන මේ තරුණ සිටු කුමාරයා
එක දවසක් මේ භික්ෂුන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි මේ සංසාරේ හරි දුකයි. ඒක බොහොම කටුක බව නිතර මට දේශනාවල් වලින් අහන්න ලැබෙනවා. ස්වාමීනි මට ඕනේ මේ කටුක වූ සංසාරයෙන් බොහොම ඉක්මනට මිදෙන්න. ස්වාමීනි ඒ කටුක සංසාරයෙන් මිදෙන්න ස්වාමීනි මොනවද මම කළ යුත්තේ? එහෙම අහපුවාම අර භික්ෂුන් වහන්සේ ඔහුට කියනවා ලහබත් දෙන්න, පැකිබත් දෙන්න, වස්වැසිබත් දෙන්න. මොනවද මේ ලහබත් දෙන්න කියලා කියන්නේ? ලහබත් දෙන්න කියලා සඳහන් කරන්නේ පින්නතුනි සලාක බත. දැන් මේ කාලේ ඔබ කියන්නේ peerudaani කියලා. ඒකට තමයි මෙතන ලහබත් කියලා කියන්නේ. ඒතර පැකිබත් කියලා කියන්නේ අඩමසකට වරක් දෙන දානේ. ඒ වගේ කාරණාවක් පැහැදිලි කරනවා. වස්වැසි බත කියලා කියන්නේ වස් කාලෙට දෙන දානේ. ඉතින් මෙහෙම දන් දෙන්න. ඊට අමතරව චීවර පූජා කරන්න. මේ කාරණා වැහුවට පස්සේ ඔහු ගොඩක් සතුටු වුණා. ඔහු හරිම සතුටින් නොඑක් වර මේ සඳහන් කරපු දානයන්ද පූජා කළා. භික්ෂු මහා සංඝරත්නය වෙනුවෙන් සිව්පසයෙන්ම අපෝපස්ථාන කළා. කාලයක් එහෙම කරලා නැවත අර භික්ෂුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි දැන් මම මේ කියපු ටික කළා මොනවද මම තව කරන්න ඕනේ? ඒතර උන්වහන්සේ සඳහන් කළා එහෙමනම් හොඳට තෙරුවන් සරණ ගිහිල්ලා නිවැරදිව ඒ සරණ මත පිහිටලා හොඳට පන්සිල් රකින්න කියලා. ඒ අවවාදයත් බොහෝම සතුටින් බාරගත්තා. එදා ඉඳලා මනාව තිසරණ පිරිසිදු කරගෙන දිවි හිමියෙන් පන්සිල් ආරක්ෂා කරන්න එළඹුණා. තමන්ට හිතට එකඟවම කාලයක් තිස්සේ හොඳට පන්සිල් රැක්කා. මනාව පංචශීලයේ මත පිහිටලා නැවත අර භික්ෂූන් වහන්සේ මුණ ගැහිලා අහනවා ස්වාමීනි දැන් මම පන්සිල් ආරක්ෂා කළා. ආරක්ෂා කරමින් ඉන්නවා තාමත්. මං දැන් මොනවද කරන්න ඕනේ? උන්වහන්සේගේ අවවාද අනුශාසනාවලට අනුව ඊට පස්සේ 8 සිල් ගත්තා. ඊට පස්සේ 10 සිල් ගත්තා. මේ ආදි උසස් සීලයන් සමාදන් වෙලා ඒ සිල්ද කලක් තිස්සේ ආරක්ෂා කළා. නැවත ගිහිල්ලා අහනවා ස්වාමීනි මම මොනවද තව කරන්න ඕනේ? මේ සංසාරයෙන් එතර වෙන්න. දැන් කරන්න කියන හැම දෙයක්ම ඊටාම කැමැත්තෙන් කරනවා. දැන් නැවත ගිහින් අහන මොනවද සංසාරයෙන් එතර වෙන්න කරන්න ඕනේ? උන්වහන්සේ සඳහන් කළා එහෙනම් මහාන වෙන්න කියලා. ඔහු ඒකට හරිම සතුටුයි. තීරණය කළා පැවිදි වෙන්න. මව්පියන්ගෙන් අවසර ගත්තා. මව්පියන්ගෙන් අවසර අරගෙන භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහිල්ලා කාරණාව මතක් කරලා මේ ශාසනය පැවිද්ද ඉල්ලගත්තා. අභිධර්ම දර භික්ෂූන් වහන්සේ නමක් ඔහුගේ උපාධ්‍යයන් වහන්සේ වුණා. විනයදර භික්ෂූන් වහන්සේ නමක් ආචාර්යයන් වහන්සේ වුණා. දැන් පැවිදි ජීවිතේ සම්පූර්ණ කළ යුතු සිල්පද මනාව ආරක්ෂා කරනවා. වතපිළිවෙත හොඳින් සම්පූර්ණ කරනවා. අභිධර්මදර භික්ෂුන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ වරක මේ පැවිදි භික්ෂුන් වහන්සේට අභිධර්මය උගන්වනවා. විනයදර භික්ෂුන් වහන්සේ විනය ශික්ෂාපද කියලා දෙනවා. මේ ශාසනයේ හැසිරිය යුතු විදිහ, කළ යුතු නොකළ යුතු දේවල්, දැනගත යුතු නොදැනගත යුතු දේවල්
මේ කුඩා වැරදි වල ඉඳලා ලොකු වැරදි දක්වා මේ කාරණාත් මනාව කියලා දුන්නා. දැන් මේ විනය කාරණා එහෙම දවසින් දවස ඉගෙන ගන්නකොට තේරෙනවා මේ පැවිද්ද හරි අමාරු වැඩක්. මේක සුළුපටුයි කියලා තේරෙන්නේ නැහැ. බාහිරින් බලාගෙන ඉන්නකොට ඒක හොඳයි කියලා තේරුණාට, ඒක පහසුයි ලේසියි කියලා තේරුණාට, එහි කල යුතු දේවල් පිළිබඳව අහනකොට මේක පොඩි වැඩක් නෙමෙයි. එඳ මට මහානකම අමාරුයි. මීට වඩා ගෙදර ගිහිල්ලා සිල් ගුණ රැකගෙන ඉන්න පහසුයි. එහෙම නැත්නම් අතක් පයක්වත් නිදහසේ දිගාරින්න බෑ මේ ශාසනයේ. එහෙම හිතෙනවා. දැන් ගෙදර යන්න කල්පනා කර ඉන්නවා. රෑ දවල් දෙකේම කල්පනාව ගෙදර යන්නේ කොහොමද කියලා. වාඩි වුණොත් තැනක වාඩි වෙච්ච තැන වාඩි වෙලා බලාගත් අතේ බලාගෙන. මේ විදිහට කාලය ගෙවෙනවා. ඇඟත් සුදු මැලි වෙලා. දැන් උන්වහන්සේ හොඳටම කෙට්ටු වෙලා. ඇට නහර ඉලිප්පිලා. මෙන්න මේ කාලේ භික්ෂුන් වහන්සේලා අහනවා ආයුෂ්මතුනි ඇයි? උකටලී බවක් තියෙනවද? සීලේ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවද? මොකද මේ හේතුව කියලා සඳහන් කළා. මට මේ මහානකම කරන්න අමාරුයි. මට ගෙදර යන්න ඕනේ. මේ මහාන ජීවිතේ හරි අමාරු කාර්යයක් කියලා. උන්වහන්සේලා මුන්වහන්සේගේ අදහස උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේලාට දැන්නුවා. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේට දැන්නුවා. උන්වහන්සේලා දෙනමත් කරුණු කාරණා අහලා මේ භික්ෂුව එක්කරගෙන ගියා භාග්‍යතුන් වහන්සේ ළඟට. භාග්‍යතුන් වහන්සේ අහනවා මේ වෙලාවේ ඇයි? අවේලාවේ ආවේ කියලා ඇහුවා. එතන භාග්‍යතුන් වහන්සේටත් කාරණාව පැහැදිලි කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අර උකටලීව ඉන්න භික්ෂුන් වහන්සේට කතා කළා. හැබැයිද මහණ මේ කතාව. එහෙමයි භාග්‍යතුන් වහන්සේ. ඇයි ඔබට යන්න හිතුනේ? ඇයි පැවිද්ද අමාරුයි කියලා හිතුනේ? ස්වාමීනි මට මෙච්චර ශික්ෂාපද ගොඩක් ආරක්ෂා කරන්න බෑ. අතපයවත් දිගාරින්න හැටියක් නෑ මේ ශික්ෂාපද එක්ක. එඳ මට මේක හරි අමාරු වැඩක්. එඳ මට ගෙදර යන්න ඕනේ කියලා කියහම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගෙන් අහනවා හා කමක් නෑ. දැන් ගොඩක් නේ රකින්න බැරි. එකක් පුළුවන්ද කියලා ඇහුවා. අනේ ස්වාමීනි එකක් නම් කොච්චර හොඳයිද? මෙච්චර කල් මම කීයක් ගැන හිතුවද? එකක් ආරක්ෂා කරන්න තියෙනවනේ. ඒක කොච්චර පහසුවෙන් කර හැකිද? එහෙනම් ගෙදර යන්න ඕනේ ස්වාමීනි. මං එකක් රැක්කහම ඇත්නම් මං ඒක රකින්නම් කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා ඒක බොහොම හොඳයි. මොකද්ද ස්වාමීනි මම රකින්න ඕනේ? ඔබ වෙන මුකුත් රකින්න යන්න ඕනේ. ඔබ ඔබේ හිත රැක ගන්න කියලා කිව්වා. ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේට දේශනා කරලා මෙන්න මේ ගාථා රත්නය සඳහන් කරලා ධර්ම දේශනාවක් කළා. මොකද්ද ගාථා රත්නය? අපි මුලින් මාතෘකා කරගත්ත ගාථා රත්නය. සුදුද්ද සංසුනි පුනං යත්ත කාම නිපාතිනං චිත්තං රක්ඛේත මේදාවි චිත්තං ගුත්තං සුඛවහං. නුවණ ඇති පුද්ගලයා දකින්න රූපයක් නැති, අතින් අල්ලන්න පුළුවන්කමක් නැති, ඊටාම සියුම් වූ මේ සිත කියන ධර්මතාවය මනාව රැක ගන්නවා. ඒ නුවණැත්තගේ ස්වභාවය. ඒක නිසා මේ සිත මනාව රැක ගැනීම සැපය ලබන්න ප්‍රධාන හේතුවයි. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව
විස්තර සහිතව දේශනා කොට වදාලා. අපි බලමු මේ ගාථා රතනේ මොන වාගේ අදහසක් මොන වාගේ කාරණාවක් අපිට හිත පිළිබඳව පැහැදිලි කරනවද? සුදුද්දසං දැක්ක නොහැකි බවය. සිත පිනතිනි කවදාවත් දකින්න බැරි වස්තුවක් නේ. හිත කියන්නේ දකින්න බැරි වස්තුවක්. අපි ඒක දන්නවා. කවදාවත් හිත දැකලා නැහැ අපි. කොහොමද උපදින්නේ? කොහෙද ඇති වෙන්නේ? කොතනද ආරම්භය? වෙනතේ අපි දැකලා නැහැ. නමුත් අපට සිත් පහළ වෙනවා. නිරන්තරයෙන් සිත් උපදිනවා. තත්පරයකට කෝටි ප්‍රකෝටි ගණන් සිත් උපදිනවා. කවදාවත් දැක්කේ නැහැ. වැඩි උනේත් නැහැ. මොන ගොඩ ගෙහෙන්න එපේ වැඩි වුණා නම්. උපාද ස්ථಿತಿ බංග කියලා අවස්ථා තුනයි. තත්පරයකට කෝටි ප්‍රකෝටි ගානක් සිත් උපදිනවා. ඒ සෑම සිතකටම ඉපදීමක් තියෙනවා, පැවතීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. එක සිතක් ඉපදිලා පැවතිලා නැති වුණාම එතනම දෙවෙනි හිත උපදිනවා මිසක් මේ හිත මෙතන ඉපදිලා පැවතිලා නැති වෙනකොට තව තැනක තව හිතක් උපදිලා පැවතිලා නැති වෙනව නෙමෙයි. මේ සිත ඉපදිලා පැවතිලා නැති වුණාම ඊළඟ හිත උපදිනවා. සිත් පරම්පරාවක්. නමුත් මොනතරම් වේගවත්ද? පින්නතුනි කවදාවත් ඒ හිත දකින්න පුළුවන් කමක් නැහැ. ඒ හිතට කිසිම රූපයක් නැහැ. මෙන්න මේ විදිහයි හිත කියලා කිසිම රූප සටහනක් හිත සම්බන්ධයෙන් නැහැ. ඒ නිසා කිසි ලෙසකින්වත් දැකීමට හැකියාවක් ඇත්තෙම නැහැ හිත. නමුත් හිත කියන්නේ පුදුම ශක්ති විශේෂයක්. හිත කියන්නේ එහෙමනේ. චිත්ත ශක්ති විශේෂයක්. චෛතසික කියලා කියන්නේ සිතුවිලි. එහෙනම් මේ පුදුමාකාර ශක්ති විශේෂයක් එක්ක හටගන්න සිතුවිලි සමුදායක්. ඉතින් මේක දකින්න බෑ කවදාවත්. දැකලා නැහැ කවුරුවත්. ඊළඟට සඳහන් කළා සුනිපුණං ඊ타ම සියුම්. හිත කියන ධර්මතාවය ඊ타ම සියුම්. සිත තරම් සියුම් දෙයක් මේ ලෝකේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ තරම්ම සියුම්. හට ගන්න පිළිවෙල, පවතින පිළිවෙල, අරමුණු කරා සැලි සැලි ගමන් කරන ආකාරය, මේ හැම ආකාරයක්ම හරි සියුම් විදිහට සිද්ධ වෙනවා. නුවණින් මේ කාරණාව සලකලා බලනකොට එහි ඇති සියුම් ගතිය තව තව අපට වැටහෙනවා. මොකද පින්නතුනි දැඩි බවක්, ඝන බවක් අපි කවදාවත් මේ සිතත් එක්ක දකින්නේ නැහැ. ඒ තරම්ම සියුම් බවක්. ඇත්තටම සිත කොහෙද උපදින්නේ එතකොට? රූපයක් නැති, ඊටාම සියුම් වෙච්ච මේ හිත කොහෙද උපදින්නේ? දකින්න බෑ, රූපයක් නැහැ, හරි සියුම්. ධර්මයේ සඳහන් කරලා තියෙන හැටියට අපේ හෘද වස්තුවේ පිරිසිදු ලේ තියෙන පැත්තේ ලේ ධාතුවේ ගෑවෙමින් නොගෑවෙමින් පවතින හදේවත් රූපය කියන කොටසේ තමයි
මේ සිත් උපදින්නේ. ඒ තමයි සිත උපදින තැන. හෘද වස්තුවේ පිරිසිදු ලේ තියෙන පැත්තේ. ලේ ධාතුවේ ගෑවෙමින් නොගෑවෙමින් මේ සිත් උපදිනවා හදේවත් රූපේ තුල. එකම සිත් පරම්පරාවක්. එක දිගට උපදින සිත්. යම් දවසක මේ සිත් උපදින තැන දැන් ඔබේ සිතුවිලි ඔබ ළඟ උපදිනවා. මගේ සිතුවිලි මගේ ළඟ උපදිනවා. ඒතර ඔබ තුල හෝ මා තුල යම් දවසක මේ සිතට උපදින්න බැරි වුණොත් උපදින්න බැරි තත්වයටපත් වුණොත් ඒ සිතට මොනව වෙයිද? එතනින් නවතීද? පින්නතුනි, ඇහි පිල්ලමක් ගහන්න කලින් තමන්ට උපදින්න තැනක් හදාගෙන එතන උපදිනවා. ඒක තමයි ස්වභාවය. ඒ තරම්ම වේගවත් මේ හිත පුදුමාකාර ශක්ති විශේෂයක්. මෙහෙම සඳහන් කළොත් අපි කල්පනා කරමු අපිට මේ මිටියකින් ගහලා පොඩි කරන්න පුළුවන් සතෙක්. මැස්සෙක් වහලා ඉන්නවා තැනක. මම මිටියකුත් අරගෙන මැස්ස ළඟට ලං වෙලා මිටිය ඔසවලා දැන් මැස්සගේ ඇඟට මිටිය පාත් කරනවා. මේක ඇණයකට පහර දෙනවා වගේ මිටිය උස්සපු ගමන් එල්ල කරන පහරක් මේක. නමුත් පින්නතේ මේ මිටි පහර කොච්චර වේගවත් වුණත් ක්‍රමානුකූල වෙන විදිහක් තියෙනවනේ. මිටිය පාත් වෙනවා. ඊළඟට මිටිය මැස්සගේ ඇඟේ ගෑවෙනවා. ඊළඟට මැස්ස තව ටිකක් පාත් වෙනවා. ඊළඟට මැස්ස පුපුරනවා. ඊළඟට මැස්ස තැලෙනවා. මේක ඇහි පිල්ලම් ගන්නකොට කරන වැඩක්. නමුත් ওই ටික වෙනවනේ. මැස්සගේ ඇඟේ ගෑවෙනවා. ඊට පස්සේ මැස්ස තද වෙනවා. තද වෙනකොට මැස්ස පුපුරනවා. ඊළඟට මැස්සෙක් එතන නැතුව යනවා. මිටියකින් මැස්ස තැළුණාම එතන මැස්සෙක් කොහෙද ඉතුරු වෙන්නේ? නමුත් දැන් අර මැස්සගේ උපදින්න ආපු සිත් මම් මිටිය උස්සන කොටත් මැස්සගේ සිත් උපදිනවා. මිටිය පාත් කරන කොටත් මැස්සගේ සිත් උපදිනවා. මිටිය මැස්සගේ ඇඟේ ගෑවෙන කොටත් මැස්සගේ සිත් උපදිනවා. මැස්ස පුපුරන කොටත් මැස්සගේ සිත් උපදිනවා. එතන මැස්සෙක් කියලා සතෙක් නැති වුණාට පස්සේ ඒ මැස්ස තුලට ඇවිල්ලා ඉපදෙමින් තිබිච්ච සිත් වලට දැන් උපදින්න තැනක් නැහැ. මොකද මැස්ස නැහැ. දැන් මොකද වෙන්නේ? අර ආපු සිත් ප්‍රවාහය උපදින්න තැනක් හදාගෙන එතන උපදිනවා. ඒක ඊටාම වේගෙන් සිද්ධ වෙන වැඩක්. ඒක නිසා සිත කියලා කියන්නේ පුදුම වේගෙන් ගමන් කරන්න පුළුවන් වස්තුවක්. ඒ වේගෙන් ගමන් කරනවා කියලා කියහම පින්නතුනේ ඒ කියන්නේ මේ හිත කොහෙවත් යනවා කියන එක නෙමෙයි. වේගෙන් අරමුණු ගන්නවා. වේගෙන් ගමන් කරනවා කියලා කීවට දැන් සරලව පොතපතේ ලියනකොට එහෙම ලියලා තියෙනවා. දුර ගමන් යනවා දූරංගමං ඒකචරං. දුර ගමන් යන තනිව හැසිරෙන. අසරීරං ගුහාසයන් ශරීරයක් නැති ගුහාවක වාසය කරන. යේ චිත්තං සංයමෙස්සන්ති යමෙකුට ඒ සිත දමනය කරන්න පුළුවන් නම් මොක්ඛන්ති මාර බන්ධනා ඔහු මාර බන්ධනෙන් මිදෙනවා. මෙතන සඳහන් කළා දූරංගමං ඒකචරං. කෙටියෙන් කියලා තියෙන එහෙමයි දුර ගමන් යන තනියම හැසිරෙන. එහෙම සඳහන් කළා කියලා මේ හිත කොහෙවත් යන්නේ නැහැ පින්නතුනි.
කෙස් ගහක් තරම් දුරවත් හිතට යන්න බෑ. එතකොට සාමාන්‍ය අපි කතා කරන්නේ අපි ඇමරිකාවේ ගිය කෙනෙක් නම් මේ කල්පනා කරපු ගමන් හිත ඇමරිකාවේ කියලා. ඇමරිකාවේ අපි හිටපු තැන මම ජීවත් වෙච්ච තැන අරමුණු කරනකොට මට එතන වැටහෙනවනේ. ඒතර අපේ කල්පනාව හිත ඇමරිකාවට ගියා කියලා. හිතින් බලන්න බෑනේ පින්නතුනි. මේ හිතෙන් බලන්න බෑ මොකවත්. පේන්නේ නැහැ හිතට මොකවත්. බලන්න ඇහත් ඕනේ. හිතට තනියම මේ වැඩේ කරන්න බෑනේ. ඇහත් ඕනේ. කෙනෙක් හිතයිද හිතට බල හැකි කියලා. ඔබ හිතන්නකෝ. අනුරාධපුර මහසෑ මළුව ගැන කල්පනා කරපු ගමන් හිතේ තන අපි එහෙමයි කියන්නේ. නෑ පින්නතුනි හිත යන්නේ නෑ. මම කලින් මහසෑය දැකලා මගේ හිතේ ඇඳුන සටහනක් තියෙනවා. ඒ සටහනයි මේ හිතේ එතෙන්ට ගියා කියලා මම දකින්නේ. අරමුණු ගන්නවා. බොහොම වේගෙන් අරමුණු ගන්නවා. එතකොට පින්නතුනි අපි සඳහන් කළේ මේ හිතට කෙසඟක තරම්වත් දුර කොහෙවත් ගමන් කරන්න බෑ. දැකපු තැන අරමුණු ගන්නවා. හිතට යන්න පුළුවන් නම් හිතින් දකින්න පුළුවන් නම් අපි ගිහිල්ලා නැති තැනකට ගිහිල්ලා හිතින් බලලා ඉන්න පුළුවන් වෙන්න එපෙයි. එහෙම බෑනේ අපට. අපි ගිහිල්ලා නැති තැනකට ගිහිල්ලා හිතින් බලන්න බෑ එතන. එකපාරක් හරි ගිහිල්ලා තිබ්බොත් එතන ස්වභාවයෙන් මං අරමුණු ගන්නවා. හෙට යනකොට එතන වෙනස් කරලා. නමුත් එතෙන්ට යනකම්ම මම හිතාගෙන හිටියේ මම පෙරදා යනකොට එතන තිබ්බ තැන වගේමයි දැනුත් කියලා. හිතින් බලන්න පුළුවන් නම් දැන් වෙනස් වෙලා කියලා දකින්න පුළුවන්කමක් තියෙන්න බෑ. එහෙම නෑ. ඒ නිසා සඳහන් කළා ලහුනෝ යහුසුළු බව සිතේ හට ගැනීමද බිඳීම් වශයෙන් පුදුමාකාර ඉක්මනක් තියෙන්නේ. ඇති වෙනවා නැති වෙනවා. අපි ඒකයි මුලින් සඳහන් කළේ උපාද ස්ථಿತಿ භංග. ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. මහ පුදුම වේගවත් බවක් යහුසුළු බවක් මේ සිත තුළ තියෙනවා. ඇතිවීමත් බොහොම වේගවත් නැතිවීමත් බොහොම වේගවත්. ඒ නිසා සඳහන් කළා යත්තකාම නිපාතිනෝ. ඇයි මේ යත්තකාම නිපාතිනෝ කියන්නේ? සඳහන් කළා යම් කැමැති අරමුණක වැටීමය හිතේ හැටි. කැමැති තැනක නවතිනවා. ඒක හිතේ ස්වභාවය. ඊළඟට සඳහන් කළා සිතට හමුවන රිසී කියලා කල්පනා කරන කොතැන වුවද මේ හිත රැඳෙනවා. තමන් දකින, තමන්ට හොඳයි කියලා හිතෙන, තමන්ට ලස්සනයි කියලා හිතෙන යම් තැනක් තියෙනවද මේ හිත එතන ඇල්ලෙනවා. යම් පුද්ගලයෙක් යම් තැනක ඉන්නවද තමන් කැමති නම් එතන ඇලෙනවා. යම් වස්තුවක් තමන් කැමතිද එතන ඇලෙනවා. යම් යානයක් තමන් කැමතිද එතන ඇලෙනවා. මේක තමයි හිතේ ගතිය. කැමති තැන නතර වෙනවා. අන් ඒ නිසායි සඳහන් කළේ උස් පහත් ભેදයක් නැහැ. හොඳ නරක එහෙම කතාවක් නැහැ. පින් පව් එහෙම කතාවක් එහෙම කාරණාවක් නැහැ. මේ හිත යම් තැනකටද කැමති එතන නවතිනවා. ඒක හොඳ තැනක් වෙන්න පුළුවන්. ඒක නරක තැනක් වෙන්න පුළුවන්. ඒ වගේම පින් පව් සමහරලාට හිත කුසලයට ඇලෙනවා. බොහෝ දෙනාගේ හිත
අකුසලයට ඇලෙනවා. අන් ඒ නිසා සඳහන් කළා උසස් පහත් තැන්වල මේ හිත නවතිනවා. හීන ප්‍රනීත තැන්වල මේ හිත නවතිනවා. සුදුසු නුසුදුසු තැන්වල මේ හිත නවතිනවා. කුසලයේද අකුසලයේද මේ හිත නවතිනවා. ගුරු දෙගුරු ළඟ මේ හිත නවතිනවා. ඒ වගේම නෑදෑයෝ ළඟ, යාළු මිත්‍රයෝ ළඟ, අසල්වැසියෝ හිතවත්තු ළඟ මේ හිත නවතිනවා. හිතේ ස්වභාවය හොඳ තැනක නතර වුණොත් මොනතරම් යහපතක්ද. නමුත් නරක තැනක නතර වුණොත් සිතේ ස්වභාවය තමයි වැඩිමන නරක තැන නවතින එක. මේ හිත කියන ධර්මතාවය නරක තැන නතර වුණොත් මොකක් වෙයිද? පින්නතුනි, නරක තැන නතර වුණොත් අති දීර්ඝ කාලයක් මේ සංසාරේ තවත් ඇවිදින්න සිද්ධ වෙනවා. අපේ හිත හොඳ තැන්වල නතර වුණා හුඟක් අඩුයි. අනාදිමත් කාලයක් සංසාරය ගැන කල්පනා කරලා බලන්න. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ගැන හිතලා බලන්න. තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ සියල්ල දක්නා නුවණින් දේශනා කොට වදාලා මේ සසර කොච්චර දුරද, මේ සසර කොච්චර දිගද කියලා. එක පුද්ගලයෙක් එකම අම්මා මැරුණ දුකට මේ සංසාරේ අඬපු කඳුළු එකතු කළොත් මහා සාගර ජලයට වඩා කඳුළු වැඩි කියලා දේශනා කළා. ඊට සමගාමීව තව කරුණු ගොඩක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඔබට තේරෙයිද? අපට තේරෙයිද? මහා සාගර ජලයට වඩා වැඩියෙන් මේ සංසාරේ එක අම්මා කෙනෙක් වෙනුවෙන් ඇඬුවා කියලා කියහම. ඒතර මේ සංසාර ගමන පුරා මට හම්බුනේ එක අම්මද? ඉතින් මේ ඔක්කොම අම්මලා වෙනුවෙන් අඬලා බලහම හිතලා බලන්න. කඳුළු වලින් සාගරයට වඩා කඳුළු එකතු වෙන්නේ. ඇයි මෙච්චර කල් මේ සංසාරේ ආවේ? ඒ ඉපදිච්ච වාර ගාන කෝටි ගණනින් කියන්නේද? ප්‍රකෝටි ගණනින් කියන්නේද? අසංඛ්‍ය ගණනින් කියන්නේද? අසංඛ්‍ය අප්‍රමාණතර. ඇයි මේ සසරේ ඉච්චර ආවේ? මේ හිත වැඩි වැඩියෙන් නතර වුණේ වැරදි තැන්වල. මේ හිත වැඩි වැඩියෙන් නතර වුණේ පහත් තැන්වල. දැන් තේරෙනවද? නරක තැන නතර වෙලා මට කරලා තියෙන අනර්ථය. නරක තැන නතර වුණාම නරක හැමදේම හොඳයි කියලා තමයි ගන්නෙ. නරක දේවල් හොඳයි කියලා හිතනවා. මරණින් මත්තේ සතර අපායේ උපදිනවා. ආය සසර නැවත කවදා හරි මිනිස්සු වෙනවා. ආයෙත් අකුසල් ගොඩක් කරගන්නවා. මේ හිත ආයෙත් නවතිනවා නරක තැනක. ඉතින් අන්න ඒ නිසා බොහෝ දෙනාගේ හිත නරක තැන්වල නතර වුණා. කාලයක් නරක තැන්වල නතර වෙලත් සත්පුරුෂයෝ නිසා පස්සේ කාලේ හොඳ තැන්වල හිත නතර කරගත්ත අයත් ඉන්නවා. සත්පුරුෂ ආශ්‍රය නිසා මේ සංසාරයෙන් එතර වෙච්ච අය, ඒ මහ වීර්යවන්ත උතුමන්, ඒ උතුමන් වහන්සේලා මේ සංසාරයෙන් එතර ගියේ සත්පුරුෂයන්ගේ මඟ පෙන්වීමෙන්, යහපත් තැනක හිත නතර කරගත්ත නිසා. යහපත්ව මේ සිත මෙහෙයවපු නිසා, යහපතෙහි ඇලෙන්න යෙදෙන්න හිත යොමු කරගත්ත නිසා
සතර අපාබිය නැති කරලා සංසාර දුක නැති කරලා මෙලවින් එතර කරන්න. මේ සංසාරයෙන් එතර කරන්න. දුක නැත්තටම නැති කරන්න. ඒ යහපතෙහි ඇලුන නිසා හැකියාව ලැබිලා තියෙනවා. සත්පුරුෂ ඇසුර මේකට හරියට වටිනවා. යහපත් පුද්ගලයෙක් වෙන්නේ සත්පුරුෂයන් නිසා. කාලයක් සත්පුරුෂයෙක් හැටියට හිටපු කෙනෙක් අසත්පුරුෂයෙක් වෙන්නේ ඒත් ඇසුර නිසා. මේ ඇසුරට මොනවද කරන්න බැරි? කෙනෙක් නිවනට ගෙනියන්නත් ඇසුරට පුළුවන්. කෙනෙක් නිරයට ගෙනියන්නත් ඇසුරට පුළුවන්. ආන් ඒක නිසා පින්නතුනි මේ හිත නවතින්නේ හොඳ තැනද නරක තැනද? සුදුසු තැනද නුසුදුසු තැනද? ගැළපෙන තැනද නොගැළපෙන තැනද කියන කාරණාව අපිම තමයි තීරණය කරන්න ඕනේ. මොකද්ද වෙන්නේ? කොහාටද යන්නේ? කොහොමද කරන්න ඕනේ? කොතනද නවතින්න ඕනේ? මේ හැම එකක්ම අපිමයි තීරණය කළ යුත්තේ. ඒ තීරණයත් සිතත් එක්කම ගත යුතුයි. ආන් ඒක නිසා හැම වෙලාවෙම හොඳ තැනක නවතින්න. හොඳ තැනට යෙදෙන්න. මේ හිතින් යහපතක් දකින්න, යහපත් දේ දකින්න අපි පුරුදු කරගන්න ඕනේ. පුරුදු වෙන්න ඕනේ. ඒකට සත්පුරුෂයන්ගේ ඇසුරයි වටින්නේ. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙච්ච අති උත්තම සත්පුරුෂ රතනය. සත්පුරුෂයා කොයි විදිහද කියන කාරණාව පැහැදිලි කරලා. ඒ සත්පුරුෂ ධර්මයේ ලෝකෙට ඉස්මතු කරලා. අපේ භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයට සත්පුරුෂයෝ ඉපැද්දෙව්වා. භාග්‍යතුන් වහන්සේ නැමැති මහා සත්පුරුෂ රතනයේ මොනතරම් සත්පුරුෂයෝ මේ ලෝකෙට ඉපැද්දෙව්වද? ඒ සත්පුරුෂයෝ නිසා සංසාරයෙන් එතර ගියපු අය කොපමණද? සත්පුරුෂයා අසත්පුරුෂයා කියලා දෙන්නෙක් ඉන්නවා. නැත්නම් පාප මිත්‍රයා, කල්යාණ මිත්‍රයා කියලා අපි කියනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ හැම මොහොතකම කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න. හැම මොහොතකම කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න. නබජේ පාපකේ මිත්තේ. ඇසුරු කරන්න එපා පව්කාර මිතුරන්. නබජේ පුරිසාදමේ. බජේත මිත්තේ කල්යාණේ බජේත පුරිසුත්තමේ. හැම වෙලාවකම කල්යාණ වූ පුරුෂයෙක් ඇසුරු කරන්න. භාග්‍යතුන් වහන්සේ කොහොමත් අනුමත කරන්නේ, අවසර දෙන්නේ එකලාව හුදකලාවේ තනියම ජීවත් වෙන්න කියලා දේශනා කරනවා. සත්පුරුෂයෙක් නැත්තම් ඇසුරට හැම මොහොතකම ඇසුරට තෝරාගත යුත්තේ තමන්ට වඩා උසස් කෙනෙක්. තමන්ට වඩා ගුණයෙන් දහමින් උසස් කෙනෙක්මයි ඇසුරට තෝරගත යුත්තේ. එහෙම කෙනෙක් හම්බ වෙන්නේ නැත්තම් තමන් හා සමාන කෙනෙක් තෝරගන්න කියනවා. එහෙම කෙනෙක් හම්බුනේ නැත්තම් එකලාව හුදකලාවේ ජීවත් වෙන්න. කවර කවමදාකවත් තමන්ට වඩා පහත් ගතිගුණ ඇති, පහත් හැසිරීම ඇති අය ඇසුරු කරනවට භාග්‍යතුන් වහන්සේ කැමති නෑ. භාග්‍යතුන් වහන්සේ අකමැති නම් අපි ඒක කරන්න හොඳනෙත් නෑ. හැම දවසකම බුදුන් වැඳලා එහෙම නැත්නම් පිනක් දහමක් කරලා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු. මේ උතුම් පුණ්‍ය කර්මයේ ආනුභාවයෙන් මට බාල සමාගමයක් නොවේවා. සතං සමාගමෝ හෝතු. සත්පුරුෂයන්ගේ ඇසුර ලැබේවා. අපි ප්‍රාර්ථනා කරනවා.
නමුත් එළියට ආපු තැන ඉඳලා ඇසුරු කරන්නේ බාල පුජ්‍යලියෝ. ඒ නිසා අපට දියුණුවක් නැහැ. බාලය ඇසුරු කරන්න භාග්‍යතුන් වහන්සේ පොඩි අනුකම්පාවක් අපිට දීලා තියෙන පොඩි අවස්ථාවක් දීලා තියෙනවා අනුකම්පාව උදෙසා විතරක් ඇසුරු කරන්න. මොකක්ද ඒ අනුකම්පාව උදෙසා? ඔහු කරගෙන යන වැඩපිළිවෙල වැරදි. ඔහු යන්නේ අපායගාමී මාර්ගයක. ඔහු ඒ අපායගාමී මාර්ගයෙන් මුදවලා සුගතියට ගන්න පුළුවන්ද කියලා බලන්න ඇසුරු කරන්න කතා කරන්න. ඒකයි අනුකම්පාව උදෙසා. යන්නේ වැරදි පාරේ ඔහු නිවැරදි පාරට ගන්න පුළුවන්ද කියලා උත්සාහ කරන්න. ඒ වෙනුවෙන් කතා කරන්න. එහෙම නැත්තම් වෙන ඔහුත් සමග භජනයට යන්න එපා කියලා. ඇයි පින්නතුනේ එහෙම කියන්නේ? එහෙම කියන්නේ පහත් කෙනෙක් එක්ක ඇසුරට ගියහම හොඳ කෙනෙක්. පහත් කෙනා හොඳ වෙනව නම් කමක් නැහැ. නමුත් හුඟක් වෙන්නේ මොකද්ද? හොඳ කෙනා පහත් වෙන එක. වැඩිපුරම වෙන්නේ ඒක. පහත් කෙනා හොඳ වෙනවා නෙමෙයි හොඳ එක්කෙනා පහත් වෙනවා. ඒකයි දේශනා කළේ. බාලයේ ඇසුරට යන්න එපා. අනුකම්පාව උදෙසා ඇසුරු කරන්න. රූපයක් නැති, හැඩයක් නැති, අල්ලන්න බැරි, ඊටාම සිවුම්, කවදාවත් දැකලා නැති මේ හිත නැමැති ධර්මතාවයේ මේ සංසාරේ මං කොයිතරම් සතර අපායට දැම්මද? මේ සතර අපායේ මං කොයිතරම් ඇවිද්දෙව්වද? වැරදුණු හිත, පවට යෙදුණු හිත, අසත්පුරුෂයා ළඟ නැමුණ හිත මේ සංසාරේ කොයි කාලයක් අපට අසුචි කෙව්වද? අපට මුත්‍රා පෙව්වද? අපි අසුචි වලවල් වල තිබ්බද? අපි මඩ ගොහරු වල තිබ්බද? මොන තරම් මේ සංසාරේ අපිට රිදෙව්වද? ඒ මේ හිතමයි. ඒ නිසා මේ හිත හැම මොහොතකම යහපත් පැත්තට හරවන්න. දමනය කරන්න උත්සාහ කරන්න. හිතේ ස්වභාවය වරදට යන්න උත්සාහ කරන බවම තමයි හැටි. ඒ නිසා මෙලොවේ මිනිස්සු වැරදි කරන්න කැමති. හිතත් යන්නෙම වරදට. කලාතුරකින් වරදට දඟලන හිත යමෙක් ධෛර්ය සම්පන්න කරගත්තොත්, වීරිය වඩලා නතර කරගත්තොත් එවන් අය සුගතියට යනවා. ඒක හරි අමාරු වැඩක් නිසායි සුගතියට යන අය මේ තරම් හිග. අපායට යන අය හුඟක් ඉන්නවා. සුගතියට යන අය බොහොම හිගයි. ඒ නිසා පින්නතුනි හැම වෙලාවෙම අපි හඳුනා ගන්න ඕනේ මගේ සිත දැන් කොයි පැත්තටද බර? මගේ හිත දැන් මගෙන් ඉල්ලන්නේ මොනවද? මාව යොමු කරන්න හදන්නේ කොයි පැත්තටද? ප්‍රඥාව තියෙන්න ඕනේ. අවබෝධය තියෙන්න ඕනේ. යන පාර වැරදි. වරදට යන්න හදනවා වගේ දැනෙනවා. අපායට යන්න උත්සාහ කරනවා වගේ හිතෙනවා. වැළකිය යුතුයි. නොයා යුතුයි. මේ සංසාරේ තව දුක් විඳින්න බෑ. එහෙම හිතෙන්ද සසර දුක දැනෙන්න ඕනේ. සසර දුක පේන්න ඕනේ. කෙනෙක් විඳින සමහර දුකක්. සතෙක් සිව්පාවෙක් විඳින දුකක්. ලෙඩ වෙලා ලෙඩෙක් විඳින දුකක්. වයෝවෘද්ධ කෙනෙක් විඳින දුකක්. මේකක්වත් සීමාවක් නැහැ. නමුත් මේ සසර වහවහ කෙටි කරන්න, මේ හිත দমনය කරන්න, තමන්ට යටත් කරගන්න උත්සාහ කළොත් ඒ දුක් කන්දරාවල් මටත් ඉවර නෑ. ඒ දුක් එකක්වත් මටත් ඉවර නෑ.
තව ඒ දුක මගේ පසුපස එනවමයි. මේ උත්සාහ කරන්නේ නැවත ඒ දුකට ගමන් කරන්නමයි. අන් ඒක නිසා අපි හැම වෙලාවෙම උත්සාහ කරමු මේ හිත යහපත් කරගන්න. සුබ පැත්තට හරවගන්න. ගුණගරුක පැත්තට යොමු කරගන්න. ඒකයි සඳහන් කළේ චිත්තං දන්තං සුඛාවහං. මේ හිත මනාව දමනය කරන්න උත්සාහ කරන්න. කාලයක් තිස්සේ සංසාරයේ අපි හිතට ඕන හැටියට කටයුතු කළා. නමුත් මේ ලෝකේ මහ වීරයවන්තයෝ මහ සත්පුරුෂයෝ දවසක වීරිය කරලා තමන්ගේ හිත තමන්ට යටත් කළා. ඔබ මම අපි හැමෝම හිතට යටත් වෙනකොට මේ මහා සත්පුරුෂයෝ තමන්ගේ හිත තමන්ට යටත් කළා. එදාට මේ හිතට සිතුවිලි ආව යුත්තේත් ඒ අයට ඕන හැටියට, ඒ මහා වීරයන්ට ඕන හැටියට. අන් එවන් තැනකටපත් වෙන්න යම් කෙනෙකුට පුළුවන් වුණොත් මේ ලෝකෙ කොයිතරම් උසස්ද? ඒක නම් මේ ලෝකෙ කොච්චර උසස් කෙනෙක්ද? එවන් අය තමයි ලෝකෙ හැබැයි සුන්දරත්වය දකින්නේ. මම හිතට යටත් නෑ. හිත මට යටත් කරගන්නවා. යම් කෙනෙකුට ඒ දේ කරන්න පුළුවන් වුණා නම්, මතුවට යම් කෙනෙක් ඒ දේ කරනවා නම්, ඒ තිලෝ ගුරු භාග්‍යතුන් වහන්සේගේ අවවාදයට කීකරු වෙච්ච නිසාමයි. ඒ හින්දා පින්නතුනි ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක්, උතුම් වූ බුද්ධාන්තරයක්, නිවැරදි මඟ පෙන්වීමක් ඔබට මට ලැබිලා තියෙන මොහොතක හිතට වහලෙක් නොවි, හිත තමන්ට වහල් කරගන්න තැනට කටයුතු කරන්න. සත්පුරුෂ ඇසුර නිරන්තරයෙන් ජීවිතයට එකතු කරගන්න. දමනය වෙච්ච හිතකට අනුව සදාකාලික සුවයෙන් සැනසෙන්න. මේ සියල්ල කරගන්න භාග්‍යතුන් වහන්සේ අවවාදයට කීකරු වෙන්න. අර වික්ෂුන් වහන්සේට කරුණු පැහැදිලි කරලා එකක් රැකගන්න කිව්වා. ඒ මොකද්ද? හිත. මේ ලෝකෙ සිදු වුණා නම් යම් වරදක්, ඒ සියලු වැරදක්ට හේතුව හිත. කළා නම් කෙනෙක් යහපත් දෙයක්, ඒකට මූලික වුණෙත් මේ හිත. අන් ඒ නිසා හිත රකින්න කියලා කියේ හොඳ පැත්තට යනකොට රකින්න නෙමේ, වරදට යනකොට ඒ පැත්තෙන් රැකගන්න කියලා. ඒ නිසා සඳහන් කළා චිත්තං දන්තං සුඛාවහං. යමෙක් ඒ හිත මනාව දමනය කළා නම් අන් ඔහු සැපේ කරා ගමන් කරපු කෙනෙක්. බුද්ධාන්තරයකින් අපිට තියෙන ආශිර්වාදය සැපෙන් සැපේට යන්න නිවැරදි මඟ පෙන්වලා තියෙන එක. ඒ මාර්ගයේ දිගේ ඔබත් ගමන් කරලා සදාකාලික සංසාරික දුකෙන් එතර වෙන්න කටයුතු කරන්න. මේ මනුෂ්‍ය ජීවිතයේ සම්මා දිට්ඨිකව ලැබුණ වෙලාවේ, බුද්ධාන්තරයේ මුණ ගැහුණ වෙලාවේ කටයුතු කරන්න. තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.